අද ජනවාරි මාස 2 වෙනිදා නව වසරේ මේ භාවනා පන්ති ආරම්භ කරන මුල්ම දවස. මේ වසරේදී හෝ මේ පින්වත් අයට නිර්වාණ ධාතුව අවබෝධ කරගෙන නිවනින් සැනසීමට ලැබේවායි පළමුවෙන් අපි ආශිර්වාද කරනවා. මේ පින්වත් අය පසුගිය වසරකටත් අධික කාලයක් පුරා සති භාවනා වලට සහභාගී වුණා. සංස්කාරදා දිනවල භාවනා පන්ති වලට සහභාගී වුණා. මේ කාලය තුලදී මේ පින්වත් අයට ධර්ම දේශනා රාශියකට ඇහුම්කන් දෙන්නට අවස්ථාව ලැබුණා. ඒ තුලින් නිවන් අවබෝධ කර ගැනීමට අවශ්‍ය වන යම් ධර්ම කරුණු ගොඩක් ඒ ධර්ම කරුණු රාශියම මේ පින්වත් අය දැන් අවබෝධ කරගෙන ඇත කියලා අප අදහස් කරනවා. බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලේ දැන් වගේ මේ සූත්‍ර පිටක අභිධර්ම පිටක කටපාඩම් කර වැඩ සිටියේ නෑ කට්ටිය. ඒ බණහකු අය. බුදුරජාණන් වහන්සේ එක්කෝ ආමුදුර කෙනෙකුට නැත්නම් භික්ෂු පිරිසකට නැත්නම් ගිහියෙකුට නැත්නම් ගිහි පිරිසකට ධර්මයක් දේශනා කළා. ඒ ධර්මයේ අනුව ඒ අය පිළිපැද්දා. ඒ අනුව කටයුතු කළා. ඒ අය නිවනින් සැනසුණා. නැතුව ඒ ධර්මය රැස් කර ධර්මයේ ඉගෙන ගනිමින් කටයුතු කළේ නැහැ. අවුරුදු 45 පුරාම බුදුරජාණන් වහන්සේ අභිධර්මයේ පිළිබඳ කිසිම දේශනාවක් ප්‍රකාශ කළෙත් නැහැ මනුස්ස ලෝකයේදී. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම තියෙන්නේ නිවනින් සැනසීම සඳහා පමණයි, නැතුව මේවා ග්‍රහණය කිරීම සඳහා නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ මේ උපස්ථායක වශයෙන් කටයුතු කළ ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ උපස්ථායක තනතුරටපත් වුණේ සෝවාන් වූාට පසුව. ඉන්පසුව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සෑම ධර්මයක් වාගේ සිත්ලිදා ධාරණය කරගත්තා. උන්වහන්සේ ධර්ම භාණ්ඩාගාරක. ඒ ධර්ම ඥාණය මේ ඒ ආනන්ද ස්වාමීන් වහන්සේට රහත් වෙන්නට කිසි අන්දමකින්වත් ප්‍රයෝජනවත් වුණේ නැහැ. බුදුරජාණන් වහන්සේ පිරිනොම් පානකොට නිවන් යන්නට රහත් වන්නට බැරි වුණා. ධර්ම සජ්ජායනා කරන දවසේදී ඒ ධර්මය අවබෝධ කරගන්නට නිවනින් සහභාගී අවබෝධ කරගන්නට අර දබපු ධර්ම ඥාණය ප්‍රයෝජනවත් වූයේ නැහැ. උන්වහන්සේ මහන්සියලා භාවනා කළා සක්මන් කළා නොඑක ආකාරයෙන් අන්තිමේ ඇඟ වෙහෙසටපත් වෙනකොට අර ඒ සතියෙන් යුතුවම ඇඳේ සැතපෙන්නට යනකොටයි උන්වහන්සේ රහත් වුණේ ඉරියව් හතරකින්ම තොරය. ඒ කියන්නේ ධර්ම දැනුම එතරම් ප්‍රයෝජනවත් වුණේ උන්වහන්සේට නිවන් යෑමට. බොහෝ කෙනෙකුට මේ ධර්මයේ පිළිබඳ අවබෝධය භාවනාවට පරිබෝධයක් වෙනවා. බුදුරජාණන් වහන්සේ තණ්හා සංඛය විමුක්ත සූත්‍රයේ දේශනා කරන ධර්මයේ පිළිබඳ න අල්ලීයේතන ක්‍රීලායතන ධනායතන මමායත. මේ ධර්මයේ මහණෙනි න අල්ලීයේත ඇලියේත ධර්මයන් නෙමෙයි. මේ ධර්මයට ඇලෙන්න දෙපා. න ක්‍රීලායත මහණෙනි මේ ධර්මය මේ පොඩි ළමයි සෙල්ලම් බඩුවක් අරගෙන ඒ සෙල්ලම් බඩුව තියාගන්නා පුතේ කේලායනය කරන්නට එපා. න ධනායේත මේ ධර්මයේ ධනයක් කොට සිතන්නට එපා. න මමායේත මේක මගේ ධර්මයක් කියලා හිතන්නට එපා. කුල්ලෝපමං වූ වික්ඛේ ධම්මං දේශිස්සාමි නිස්සරණත්තාය නෝගහනත්තාය. මේ ගඟෙන් ඈත් වීම සඳහා පහුරක්සේ මම ධර්මයේ දේශනා කරනවා. ග්‍රහණය කිරීමට නෙවෙයි මහණෙනි, නිස්සරණය සඳහා. ඒ නිසා මහණෙනි ආජානන්තේහි ධම්මාපියෝ තපහතබ්බ ප්‍රඥාවන්තයන් විසින් ධර්මයක් පැත්තකට තබන්නට ඕන. මේ විදිහටයි කටයුතු කරන්නට ඕන නිවනින් සැනසෙන්නට නම්. මේ අය ධර්මයේ අල්ලනවා. අප කියපු ධර්ම දේශනා තුළදී බොහෝ දෙනෙකුට ඒක නිවනට පරිපෝධක ධර්මයක් වූ බව පසුගිය වසර තුළදීම අප ලැබපු අත්දැකීම් වලින් අපට නිර්භයම කියන්නට පුළුවන්. සමහර අයට ඒ ධර්මයේ තේරුම් නැතුව ගියාට පසුව කනස්සල්ලකට සිතපත් කරගන්නට සිදු වුණා. සමහර අය ධර්මයේ තේරෙන්නේ නැති නිසා අපිට ඔය කියන කිසි දෙයක් තේරෙන්නේ නැහැ කියලා සිත දෝමනස්සයටපත් කරගත්තා. මේ අවස්ථා දෙකේදීම ඒ අයගේ සිත් තුළ දියුණුනේ
ව්‍යාපාද නීවරණ දන්නෙත් නැහැ. තවත් සමහර අය ධර්මයේ තේරුම් ගන්න අය ධර්මයේ කෙරෙහි ඇලෙන්නට පටන් ගන්නවා. කාමච්ඡන්දේ නීවරණයක් වශයෙන් වංචනික ධර්මයක් වශයෙන් සිත තුළ ක්‍රියාත්මක වුණා. සමහර අය ප්‍රකාශ කළා අපි එන්නේ ධර්මයේ අහන්නට බණමනා කරන්නට නෙවෙයි අපිට ගෙවල් වලත් භාවනා කරනවා නම් භාවනා කරන්න ඉඩ තියෙනවා. මා දන්නේ නිවෙස් වල තරම් පහසු වාතාවරණයක් භාවනා කිරීමට සුදුසු කර්මයේ වාතාවරණයක් තිබෙනවාද කියලා මේ තරම් හොඳ එහෙම කියපු අයත් සිටිනවා. එතකොට ඒ අය තුළ ඇත්ත වශයෙන්ම ධර්මයේ පිළිබඳ තණ්හාවක් ඇති වුණා. එම නිසා මේ පින්වත් අය මේ වසරේදී හෝ මේ ධර්මයේ කෙරෙහි වැරදි අවබෝධ ඇති කරගන්නේ නැතුව ධර්මයේ අල්ලන්නේ නැතුව ධර්ම තණ්හාවක් ඇති කරගන්නේ නැතුව නිවන් යාම සඳහා කටයුතු කරන්නට ඕන. අර පසුගිය වසරේදී ධර්මයේ ඇසීමට යම් ඡන්දයක් යම් කැමැත්තක් යම් කිසි උද්‍යෝගී භාවයක් තිබුණා නම් සිත් තුළ ඒ උද්‍යෝගී භාවයේ කැමැත්තේ ඡන්දය භාවනාවට නැඹුරු කරවන්නේ. අන්න එහෙම නැඹුරු කරවලා මේ භාවනා කරන මුළු කාලය පුරාම නින්දට යන තෙක්ම සතර සතිපට්ඨාන ධර්මයන් වැඩෙන ආකාරයෙන් සතිය පිහිටවමින් කටයුතු කරන්න. කාලයේ එක විනාඩියක්වත් අපතේ යවන්නට එපා. නිදා ගන්න මොහොත දක්වාම භාවනාවේ නිරත වන්නට ඕන. එසේ කළොත් පමණයි අපාර මා මුලින් ප්‍රකාශ කළ ආශිර්වාදයේ සඵලවන්නේ. නැත්තම් ඒක සඵලවන්නේ නැහැ. මේ අයට ධර්ම කරුණ වශයෙන් ඉතා සුළු කාරණාවක් පමණක් අදාළ ප්‍රකාශ කරනවා. මේ ලෝකේ සත්‍ය දෙකක් තියෙනවා. පරමාර්ථ සත්‍ය සහ සම්මුති සත්‍ය කියලා. සම්මුති සත්‍ය කියන්නේ අප සම්මත කරගෙන සිටින නොයෙක් දේවල් සත්‍ය වශයෙන්. දැන් උදාහරණයක් වශයෙන් අපි කතා කළොත් දැන් 1995 වසර ගෙවී ගිය 1995 වසර කියලා දෙයක් අපි සම්මත කරගෙන සම්මුති සත්‍යය. සත්‍ය වශයෙන්ම එහෙම 1995 කියලා වසරයක් නැහැ. 94 කියලා එකකුත් නැහැ. එයින් එහා තිබුණු වර්ෂත් නැහැ. දැන් තියෙන 96 කියලා වර්ෂයකුත් නැහැ. මේක නිකන් සිතේ තියෙන සංකල්පනා මාත්‍රයක් පමණයි, සම්මුතියක් පමණයි, සත්‍යයක් නෙවෙයි. ඒ ගිය අවුරුද්දේ තිබුණා ජනවාරි මාස, පෙබරවාරි මාස ආදී වශයෙන් මාස. ඔය කිසිම මාසයක් ඒ අවුරුද්ද තුල පැවතුනේ නැහැ. ජනවාරි කියලා මාසයකුත් නැහැ, පෙබරවාරි කියලා මාසයකුත් නැහැ. මාර්තු ආදී වෙනත් මාසයක් තෙත් නැහැ. සත්‍ය වශයෙන්ම ඒවා අප විසින් ඇති කර ගන්නාලද සම්මුතියෙන් පමණයි. සම්මුති සත්‍යයෙන් පමණයි. මේ සියලුම මාස ගෙවි ගියා. ඒ වගේම අපි නම් කරනවා ඉරිදා සඳුදා අඟහරුවාදා ආදී වශයෙන් සතියේ දවස් 1995 පුරාම ඕවා තිබුණා. මේ ඉරිදා සෙනසුරාදා ආදී දින ඇත්ත වශයෙන්ම නැති දේවල්. කවදටත් තිර පායනවා, කවදටත් තිර බහිනවා. ඉරිදාය සඳුදාය කියලා ඒකේ වෙනසක් නැහැ. අප විසින් සම්මත කරගෙන තියෙනවා. අපගේ පහසු ව්‍යවහාරය සඳහා අපගේ ක්‍රියාකලාපයන් පහසු කර ගැනීම සඳහා මේක ඉරිදාවක්, මේක සඳුදාවක් ආදී වශයෙන්. ඒක සම්මුතියක් විනා සත්‍යයක් නෙවෙයි. කිසිම ඉරිදාවක් තිබුණෙත් නැහැ, කිසිම සඳුදාවක් තිබුණෙත් නැහැ 95 වසර පුරාම. ගිය 95 වසරේ ජනවාරි 1 වෙනිදා ලැබුවා. ඒ ලැබෙන සෑම තත්පරයක් ගානෙම ඒ වසර ගෙවි ගියා. එක ශරණයක් පවතිනකොට වර්තමානයේ පැවතුනා වූ ඒ ශරණය අතීතේ කරා දිව ගියා. සෑම ශරණයක්ම ගෙවි ගොස් 95 නිම වුණා. දැන් 95 වසරකුත් නැහැ, ඒ කාලෙකුත් නැහැ, ඔක්කොම අතීතයක් පමණයි. මේ නිමවිච්ච බව, මේ නිරුද්ධ වී ගිය ආකාරය දෙසට සිත යොමු කළොත් එහෙම අපට පැහැදිලි අවබෝධයක් මෙහිදී අත්දකින්නට පුළුවන් වෙනවා. අප මේ ජීවත් වන්නේ වර්තමානයේ වූවාට සෑම අවස්ථාවකදීම කාලය ගෙවි යන අපගේ මේ රූපස්කන්ධය සහිත අපගේ ශරීරයේ මේ ආත්ම කූඩුව නැත්නම් ජීවිතයත් මෙවැනිම සම්මුති සත්‍යයක් පමණයි. 95 වසර කියෝ වගේම සම්මුතියක්.
අපි මේ ඇඟේ තියෙන රූපස්කන්ධය අරගෙන අපේ ඇහැට පේන මේ රූප කොට මේක රූපස්කන්ධයක් කියලා සම්මුතියක් දාගෙන කතා කරනවා. අපි ඒ සම්මුතිය අයින් කරන්නට ඕනේ. මේ රූපස්කන්ධය කියලා අපි හිතින් අලවලා තියෙනවා මේ ජනවාරි පෙබරවාරි කියලා මාස කියෝ. එහෙම දෙයක් රූප කොට තුල නැහැ. ඒ රූපස්කන්ධය තුලම මේ අතක් මේ කකුලක් මේ පපුවේ මේ නාසයේ මේ ආදී නොඑක ආකාරයෙන් නම් සම්මුති වශයෙන් අපි ඇති කරගෙන කතා බහ කරනවා ව්‍යවහාර කරනවා. අර විදාසන ස්වාදා කියන දවස් නැතුවා වගේම මේ අතක් කියලා කකුලක් කියලා නාසයක් කියලා ගන්නට මේ ශරීරයේ කිසිවක් නැහැ සම්මුතියක් පමණයි තියෙන්නේ. අනිත් අතට ඉතින් අපි පිළිකුල් භවනා කරන කේසා ලෝමා නඛා දන්තා තට්ටු ආදී වශයෙන්. කෙස් කියලා අපි මේ සම්මුතියක් පමණයි. කෙස් ගස්වල තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු කොටස් අතර වෙන් කළා නම් ධාතු කොටස් හැර කෙස් ගහක් විද්‍යමාන වන්නේ නැහැ. ලොම් වලත් එහෙමයි, නිය වලත් එහෙමයි, දත් වලත් එහෙමයි සසු දෙතිස් මහා දෙසිත කුණප කොට්ටාස වල තත්ත්වයක් එහෙමයි. මස් කියලා කතා කළාට එහි ඇති පඨවි ආපෝ තේජෝ වායෝ ගති වෙන් කළා නම් මස් කියලා දෙයක් නැති යනවා. ඒ මන්සං කියන කතාව සම්මුතියක් පමණයි. ඒ රූපස්කන්ධයේ මෙලෙසින් සම්මුතියක් බවට පත් වෙනවා. ඊට පස්සේ එනවන්න පඨවි ආපෝ තේජෝ වායෝ කියලා ධාතු අතර. ඒ පඨවි ගතිය සම්මුතියක් පමණයි. පඨවි ධාතුව කියන එක. ආපෝ ධාතුව තේජෝ වායෝ කියන ධාතු වශයෙන් අපි සම්මුතියක පිළිදලා සම්මුති සත්‍යයක පිළිදලා කතා කරනවා ව්‍යවහාර කරනවා. නමුත් සත්‍ය වශයෙන් එහෙම පඨවි ධාතු කියලා දෙයක්වත් නැහැ. ආපෝ තේජෝ වායෝ කියලා ධාතු කොටසුත් නැහැ. ඒවා සම්මුතියෙන් පමණයි. ක්‍රියා මාත්‍රයක් පමණයි. ඒ ක්‍රියා මාත්‍රයක් කියපු එක සම්මුතියක්. අන්තිමට මේ රූපස්කන්ධයේ මෙලෙසින් බෙද බෙදා ගියොත් සම්මුතිය ඉවත් කරමින් කටයුතු කරොත් මොනවද ඉතුරු වන්නේ? කිසිත් නැහැ. රූපස්කන්ධයේ තියෙන සම්මුතිය අපි ඉක්මවා යන්නට ඕන. නාමස්කන්ධයේ තියෙන ස්කන්ධ හතර වේදනා සංඥා සංඛාර විඥාන. ඒ එක එක ස්කන්ධයක් තුළ තියෙන සම්මුතියත් අපි ඉවත් කරන්නට ඕන. වේදනාව මම විඳිනවා කියලා සම්මුතියක් අපි දාගෙන ඉන්නවා. වේදනාව මගේ වේදනාව කියලා සම්මුතියක් සිත තුළ සංකල්පනා මාත්‍රයක් ඇති කරගෙන සිටිනවා. සුඛ වේදනාවක් වුණත් දුක්ඛ වේදනාවක් වුණත් බඳහත් වේදනාවක් වුවත් ඒ සෑම වේදනාවක්ම හේතු වලට අනුකූලවම ඇති වෙනවා. හේතුන් නැති වෙනකොට නැති වෙනවා. ඒ වේදනාවල මම කියන මගේ කියන නැත්තම් මගේ වේදනාව මම වේදනාව විඳිනවා කියන සම්මුතිය අපේ හිතින් ඇති කර ගන්නාලත් සංකල්පනාව අයින් කරා නම් එහෙම ඒ සම්මුතිය වේදනා ස්කන්ධයෙන් ඉවත් කළා නම් වේදනාව නිකන් විදීම් මාත්‍රයක් දැනීම් මාත්‍රයක් පමණයි. අපේ සංඥා ස්කන්ධය කියන්නේ තනිකරම සම්මුතියක්. 100%ක්ම සම්මුතිය පිළිදලා තියෙන්නේ සංඥාව කියන්නේ. සම්මුතියෙන්තර සංඥාවක් නේ. සංඥාවෙන්තර සම්මුතියක්. අඩුම වශයෙන් සම්මුතියෙන් ඈත්ව නිර්වාණ ධාතුවට නිර්වාණ ධාතුවට අසංකල ධාතුවට නිවන හෝ රාගක්කේ දෝසක්කේ මෝහක්කේ කවර නමකින් අපි සම්මුතියක පිළිදලා කතා කරනවා නම් ඒක සම්මුතියක් වань. මේ සංඥා ස්කන්ධයේ තනිකරම සම්මුති පින්ඩයක්. ගැහණියක් මිනිහෙක් හතක් කකුලක් ගෙයක් දොරක් නොඑක ආකාරයෙන් අපි සංඥා දාගෙන කතා කළාට මේවා සම්පූර්ණයෙන්ම සම්මුති විනා සත්‍ය දේවල් නෙවෙයි කියන අවබෝධය ඇති කරගෙන සංඥා ස්කන්ධයෙන් සම්මුතිය ඉවත් කළා නම් සංඥා ස්කන්ධේ නැති වී යන රහතන් වහන්සේ කෙනෙක් තුළ කිසිම සංඥාවක් ඇතිවන්නේ නැහැ. විමුක්ත සිතේ කිසිම සංඥාවක් නැහැ රහතන් වහන්සේ. මොකද ඒ සම්මුතිය සියල්ලම ඉක්මවා ගිය තත්ත්වයකින් තමයි රහත් භාවය ලැබෙන්නේ. කිසිම සම්මුතියක එල්ලෙන්නේ නැහැ.
එම නිසාම සංඥා නිරෝධයක් දකින්න එම නිසාම උන්වහන්සේගේ සිත කිසිම සංඥාවක් නැහැ. හොඳයි කියලා සංඥාවකුත් නැහැ, නරකයි කියලා සංඥාවකුත් නැහැ කොටින්ම කියනවා. එතකොට සංඥා ස්කන්ධය තුළ තියෙන සම්මුති සත්‍ය අපි අවබෝධ කරගෙන සංඥාවෙන් තියෙන සංඥා ස්කන්ධයේ පවතින සම්මුතිය සිතින් අයින් කළා නම් සංඥා ස්කන්ධේ නිසරු දෙයක් නිෂ්ඵල දෙයක් වෙනවා. කිසිම වැදගත්මකට දැති දෙයක් වෙනවා. හිත තුළ පවත්නා වූ සංස්කාර ස්කන්ධය නොඑක ආකාර සිටවිලි. මගේ සිටවිලි මම සිතනවා ආදී වශයෙන් සම්මුතියක පිටර කතා කරනවා. ඒ සිටවිලි ගැන සත්‍ය වශයෙන්ම ඇති වී නැති වී යන සිටවිලි මාත්‍ර විනා සංඥා සංස්කාර ස්කන්ධය තුල වෙන කිසිම ධර්මයක් නැහැ. ඒවා පිළිබඳ කවර ආකාරයක මා කී වාසේ කලින් මම ආයනය කිරීම මගේ බවක් ආරෝපණය කර ගැනීමක් තියෙනවනම් ඒවා මගේ කියලා හිතනවා නම් ඒකත් සිටවිලි මාත්‍රයක් පමණයි. ඒ සිතවිලි මාත්‍ර වලට සිතවිලි මාත්‍රයකත් සම්මුතියක් පමණයි. සිතවිලි මාත්‍ර ඔක්කොම සම්මුති ඉවත් කළොත් නිවත් කරන ගියොත් මේ තියෙන පරමාර්ථ ධර්මය මොකද්ද? එහෙනම් පරමාර්ථ ධර්මය කියන්නේ කුමක්ද? ශූන්‍යතාවය. විඥාන ස්කන්ධය ගන්නවා. චක්කු විඥාන, සෝත ගාන, ජීවා කාය, මනෝ විඥාන. මේවා ඔක්කොම සම්මුති. ඇහැට පහළ වෙන සිතට චක්කු විඥාන කියන, කනට කනේ පහළ වෙන සිත සෝත විඥාන ආදි වශයෙන් නම් කරනවා. කවර නාමයකින් අපි කවර හැඳිනීමකට සම්මුතියක පිළිහිట్లా ඒවා හඳුනාගත්තත් කතා කළා. ඒවා හැඳිනීම දැනීම මාත්‍ර පමණයි. ඒ දැනීම මාත්‍ර හැර වෙන කිසිවක්ම නැහැ. ඒ දැනීම මාත්‍ර වලට දැනීම මාත්‍ර කියන එක සම්මුතියක් වේ. පංචස්කන්ධ සහිත මුළු විශ්වයේම පවත්නා වූ මේ සම්මුති සත්‍ය හරියට තේරුම් අරගෙන මේ සම්මුති සත්‍ය ඔක්කොම අයින් කරලා ගියොත් අන්තිමට ඉතුවන පරමාර්ථ ධර්ම වශයෙන් කතා කරන්න තියෙන්නේ චිත්තචෛතසික රූප නිබ්බාන නෙවෙයි. කිසිත් නැති හිස් බව. ඒ හිස් බව කියන එක සම්මුතියක්. මොනවද අන්තිමට තේසවන්නේ? කියන්නට කිසිත් නැහැ. සම්මුතියෙන් පරමාර්ථය මතු කර ගන්නට ඕනේ. පංචස්කන්ධයේ කෙරෙහිම තියෙන සම්මුතිය සම්පූර්ණයෙන්ම අයින් කළා නම් මේ රූප කොට හරියට මැටියෙන් හදපු රූපයක් වගේ මලමිණියක් වගේ ඔහේ දැනීම මාත්‍රයක් පවතින අයතුල මම කියන සත්‍යය තුළ තියෙන යථා තත්ත්වයේ සත්‍ය ස්වરૂපේ ඔච්චරයි. මේක මැටි රූපයක් නැත්නම් ලීයෙන් කළ රූපයක් නැත්නම් මලමිණියක්. දැනීම මාත්‍රයක් ඇති වෙනවා. ඒකත් අපට ඕන විදිහට නෙවෙයි. හේතුන්ට අනුව ඒ දැනීම මාත්‍රේ නැතිවිලා යනවා. අන්තිමට ගියාට පස්සේ ඉතුරු වෙන ඔන්නොච්චරයි. ඒ දැනීම විශ්ී යනවා. ඇති වෙයි පවතී නැති වෙනවා. ශනයක් පවතී ඊළඟ ශනේ වෙනකොට ඒක නිරුද්ධ වී ගොස්. මෙන්න මේ නිරුද්ධ වී ගියාට පසු ඒකත් නිරුද්ධ වී ගියාට පසුව මේ ලෝකයේ කිසිවක්ම නැති ශූන්‍යතාවයකට සිතපත් වෙනවා. අපි කටයුතු කරනවා නම් භාවනාවෙන් සාර්ථක ප්‍රතිඵල ගැනීමේ අපේක්ෂාවෙන් රූප නිරෝධයකින් සහ නාම නිරෝධයකින් මේ ශූන්‍යතාවයේ අත්දකින්නට ඕන. සම්මුතිය ඉක්මවා ගිය අවස්ථාවකයි ඒක අත්දකින්නේ. ඒ සම්මුතිය ඉක්මවා ශූන්‍යතාවයේ අත්දකලා නිවනින් සැනසීමට නම් අර මා කලින් කීවාසේ මේ පින්වත් අය ධර්මය කේලායනය කරන්නට එපා. කෙලි බඩුවක් වාගේ පාවිච්චි කරන්නට එපා. පුංචි ළමයි සෙල්ලම් බඩුවක් ළඟ තියාගෙන ඉන්න හැටි දන්නවනේ මේ. ඒ වගේ ධර්මයේ ළඟ තබා ගන්නට එපා. නකේලායෙත න ධනායෙත මේ මසුරු මිනිහෙක් ධනය රැස් කර ගොඩ ගහ ගන්නවනේ. ඒ වාගේ මේක ධනායෙත කරන්නට එපා. ඒ වාගේ ධනයක් වගේ රැස් කරන්නට එපා. න මමායෙත මේක මමායනය කරන්නට එපා. මගේ ධර්මයක් කියලා හිතන්නට එපා.
ඒවා සම්මුති පමණයි. න අල්ලීයේත ඒකට ඇලෙන්නට එපා. එම නිසා මම මේ පින්වත් අයට ඊට පස්සේ ධර්ම දේශනා පවත්වන්නේ මේ භාවනා පන්තියේ අවසන් වෙන වෙලාවේ පමණයි. මේ දවස් තුනේ. මේ අය මුළු කාලයේම සතර සතිපට්ඨාන ධර්මයන් වැඩෙන ආකාරයෙන් සතිය දියුණු වෙන ආකාරයෙන් රැට නිින්දට යන තෙක්ම භාවනා කරන්නට ඕනේ. නිදාගෙනත් නිින්ද යන තෙක්ම භාවනා කරන්නට ඕනේ. බොහෝ දිනෙකට අප සතියෙන් යුතුව කටයුතු කරන්නට කියලා කියවට ඒක කරන්නට බෑ කියලා කියනවා. මේක කරන්නට බැරි නැහැ. ඊටාම සුළු අභ්‍යාසයක්. අවශ්‍ය වන්නේ ඕනෑකම පමණයි. මට මේ මුළු කාලෙම භාවනාවේ යොදවනවා සතියෙන් යුතුව කටයුතු කරනවා. එහෙම අදිෂ්ඨාන කරගෙන එහෙම ඡන්දයක් ඇති කරන ඕනෑකමක් තියෙනවා නම් කරන්නට පුළුවන්. ඒ සඳහා ඊටාම පහසුවෙන් කටයුතු කරන්නට පුළුවන් කායානුපස්සනාවේ සිත පළමුවෙන් පිහිටනවා. කායානුපස්සනාවේ භාවනා ක්‍රම 14ක් මේ සතර සතිපට්ඨාන සූත්‍රයේ දක්වා තිබෙනවා. ඒකෙන් නව ජීවිතකයේ කියන වශයෙන් ඒවයි අද අගයක් දකින්නට නැහැ. ඕනනම් ඇටසැකිල්ලක් නැත්නම් මලමිණියක ස්වරූපයක් අපට දකින්නට පුළුවන්. අනිත් මලමිණිය ඒ තරම් අද මේ බහුල වශයෙන් නැති නිසා. එම නිසා එක්කෝ ඇටසැකිල්ලක් අරගෙන නැත්නම් මරණයටපත් වුණාට පස්සේ කයට වෙන දේ බලමින් භාවනා කිරීම එක අරමුණක් වෙනවා කායानुපස්සනාව. තව හතරක් තියෙනවා. ආනාපානයේ සතිය පිහිටනවා නැත්නම් පිම්බෙන් හැකිලින් වල භාවනාවේ සිත පිහිටනවා. ඒ දෙකම එකයි. එහෙම නැත්නම් පිළිකුල් කොටස් 32 සිත පිහිටවනවා. එහෙම නැත්නම් සතර ධාතු වල පඨවි ආපෝ තේජෝ වායෝ වශයෙන් ධාතු වශයෙන් විමසීමසා භාවනා කරනවා වාඩි වෙලා. පූර්ව කෘත්‍ය නිම කරලා ඉවරයිලා. මෙන්න මේ විදිහට මේ කායානුපස්සනාව මූලික කර්මස්ථානයක් කරලා එහිම සිත පිහිටුවමින් වාසය කරනවා. මෙහෙම භාවනා කරන අතරතුර අර මා කලින් කී පරිදි කලින් දවසක ප්‍රකාශ කළ පරිදි වේදනා චිත්ත ධම්ම කියන අනුපස්සනාවණු වැඩෙන ආකාරයෙන් කටයුතු කරන්නට ඕනේ. ඒ භාවනා කරන කාලය තුලදී ආනාපානිය උනත් කමක් නැහැ. වේදනාවක් ඇති වෙනවා නම් දුක් වේදනාවක් ඒ භාවනාව නවත්තලා මූලික කර්මස්ථානයේ නවත්තලා වේදනාව දැනෙනකොට සිත පිහිටවලා වේදනාවක් දුකක් කියලා එක මෙනෙහි කරනවා. සැප වේදනාවක් හිතෙනවා නම් ඒකත් මෙනෙහි කරනවා සපක් කියලා. සිතට රාග සිතුවිලි, ද්වේෂ සිතුවිලි නැත්නම් වෙනත් ආකාර අකුසල සිතුවිලි ජනිත වෙනවා නම් ඒ සෑම අකුසල සිතුවිල්ලක්ම සිහිපත් කරනවා. ඒ අතරතුර කාලයේදී රාගසිත, දෝෂසිත ආදී වශයෙන් සිතට එපා වීමක්, කලකිරීමක්, කරතියක්, නිදිමතක් වැනි කවර ධර්මයක් පැමිණියත් ඒ සෑම එකම සිහිපත් කරනවා. ඒ වාඩිලා භාවනා කරන කාලය තුල මෙන්න නිදිමතක් ආවා, මෙන්න එපා වීමක් ආවා, මෙන්න මට කලකිරීමක් ආවා. කලකිරීමක්, එපා වීමක් ආදී වශයෙන් එක විනාඩි 45ක් හෝ පැයක් හෝ තමාට පුරුදු පහසෙන් කළ හැකි කාලයක් තුළ කරනවා. කායානුපස්සනාවේ සිට පිහිටනවා. ඒ අතරතුර වේදනා චිත්ත ධම්ම කියන අනුපස්සනාවත් වැඩෙන ආකාරයෙන් කටයුතු කරනවා. ඊට පස්සේ සක්මන් භාවනාවට බහිනවා. විනාඩි 45ක් භාවනා කළා නම් වාඩි වෙලා පර්යංක භාවනාවේ විනාඩි 45ක්ම සක්මන් කරනවා. පැයක් වාඩිලා භාවනා කළා නම් පැයක්ම සක්මන් භාවනාවේ නිරත වෙනවා. මේ ඉරියාපතයන් සමතාවෙන් සම්පර්තාවෙන් පවත්වා ගැනීම ඉතාම අවශ්‍ය වෙනවා මූලික අවස්ථාවලදී. නැත්නම් භාවනාව ඊතරම් රසවත් වන්නේ නීරස වෙනවා, එපා වෙනවා, ඇඟට වෙහසක් දැනෙනවා. බොහෝ දෙනෙක් අපිට ප්‍රකාශ කරලා දිනවා. බොහෝ දෙනෙක් මේ කීප දෙනෙක් මේ සක්මන් භාවනා කරන්නට අපිට බෑ කියලා. මෙතන ඉන්න සෑම දෙනෙකුටම ඇවිදින්නට පුළුවන්. ඇස් දෙක පේන අය, කය හසුරවන්නට බැරි අය මෙතන ඉන්නවයි කියලා මට නම් පේන්නේ. තමාගේ කය තමාට හසුරවන්න. හැම කෙනාටම ඇවිදින්නට පුළුවන් නම් සෑම දිනකටම සක්මන් භාවනා කරන්නට පුළුවන්. ඒ සක්මන් භාවනා කරන ආකාර දෙකක් තිබෙනවා. එක ආකාරයක් නම් හැමෝටම කරන්නට බෑ. ඒ කියන්නේ හොඳටම තාමත් සතියෙන් යුතුව හිමින් ගමන් කරමින් ඒ මුළු පංචස්කන්ධ ලෝකයේම අනිත්‍යතාව දකිමින් කරනු ලබන භාවනාව. මේක අර තායිලන්තයේ හිටියා හාමුදුරු කෙනෙක් අචාන්චා කියලා නිතරම උපහාසයට ලක් කරපු භාවනාවක්. නිකම් මේ මලමිණී යනවා වගේ ඊටාම හැමින් කකුල් ඔසවමින් ගෙනියමින් ඒ හාමුදුරු ඊටාම කරන්න එපා කියලා කියපු කෙනෙක්. අපි එහෙම ඒක කරන්නට එපා කියන්නේ. ඒක කරන්නට පුළුවන් නම් ඒකත් හොඳයි. නමුත්
සාමාන්‍යයෙන් ගමන් දැන් සක්මන් භාවනා කරන්න බැහැ කියන අය මේක හොඳට හිතාගෙන ඒ අනුව කටයුතු කරන්න. හැම දිනකටම ඇවිදින්නට පුළුවන්. අර භාවනා කරගෙන ඉඳගෙන ඉන්න ඉරියව්වේ එපා භාවනා කරන්න තවදුරටත් නොහැකි අවස්ථාව උදා වුණාට පසු නැගිටින්න හිතනවා කියලා නැගිටිනවා. සාමාන්‍ය ගමන් යන විදිහට ගමන් කරනවා. ওই වැසිකිළියට කැසිකිළියට යනකොට ගමන් කරනවා. කෑම කනකොට යන ගමන් කරනවා. හැම වෙලාවෙම ගමන් කරනවා. ඒ සාමාන්‍ය ගමනේ නිරත වෙනවා. හැබැයි අර දුවන්නේ එහාට මෙහාට. නිකන් එහාට මෙහාට දිවීම සක්මන් භාවනාවක් වශයෙන් ගණන් ගන්න අමාරුයි. සාමාන්‍ය වශයෙන් ගමන් කරන විට පාදයට අවධානය යොමු කරනවා. ඔසවනකොට ඔසවනවා කියලා හිතනවා. තබනකොට තබනවා කියලා හිතනවා. ආයත ඔසවනවා කියලා හිතනවා. තබනකොට තබනවා කියලා හිතනවා. ඒකත් කරන්න අමාරු නම් වම දකුණ කියලා සක්මන් කරන එහාට මෙහාට. ඒක පුරුදු වුණාට පස්සේ ඔසවනවා තබනවා කියලා මෙනෙහි කරනවා. ඒකත් පුරුදු වුණාට පස්සේ සාමාන්‍ය ගමන. නිකන් එහාට මෙහාට යන්නේ. ඔසවනකොට ඔසවනවා, ගෙනියනවා, තබනකොට තබනවා. ඒක කරමින් ආපහු භාවනාවේ විනාඩිකා ඒ සක්මන් කරපු කාලය ඉවර වුණාට පස්සේ වාඩි වෙලා ඉන්න තැනට ඇවිල්ලා වාඩි වෙනවා ඉඳ ගන්නවා. නැවත මූලික කර්මස්ථානයේ සිට පිහිටවෙනවා. ඒ අතරතුර අනිත් සක්මන් භාවනාවයි පරයන්ක භාවනාවයි කරන කාලය අතරතුරදී තමන් කරන සෑම කර්තව්‍යකදීම සිහිය පිහිටවමින් කටයුතු කරන්නටම ඕන. සම්මා සතිය දිනු කරගන්න උත්සාහ කරන්න. සති සම්පොඥංගේ වඩන්න උත්සාහ කරන්න. සති ඉන්ද්‍රිය සති බලය වැඩෙන්නට ඕන. සති වටහාන ධර්මයන් වැඩෙන්නට ඕන. ඒකයි අපි මේ විදිහට කරන්නේ සුළු අභ්‍යාසයක්. ඒ වුණාට ඒකෙන් ලැබෙන ප්‍රයෝජනේ මහානිසංස මහත්ඵල වෙන කර දෙනවා. එම නිසා වැසිකිලි කැසිකිලි වලට යනකොටත් අර විදිහට සක්මන් භාවනාවෙම යනවා. අත ඔසවනවා, දොර අරිනවා, දොර වහනවා. මේ හැම ක්‍රියාවක්ම සිහියෙන් යුතුවම කරනවා. කෑම බීම කන වෙලාවේ මේ කෑම දිහා අනනවා, අත ඔසවනවා, හපනවා, ගිලිනවා. ඊට වැඩි කරන්න පුළුවන් කෙනෙක් සිටිනම් ඊට වඩා මේ ගැඹුරින් ඒක කරන්න පුළුවන්. කෑම දිහා බලනවා, මෙන්න පාට පේනවා, මෙන්න රස දැනෙනවා, මෙන්න සුවඳ දැනෙනවා. මෙන්න අත තයනවා, අත තියෙන උඩ අතට රස්නේ දැනෙනවා, සීතල දැනෙනවා. ඊට පස්සෙත් කිසියෙක් කතා කරන්නට එපා වෙනදා වගේම. සමාගයේ පාඩුවේ භාවනා කරගෙන යන්නට ඕන. කිසිම ඇලීමක් ගැටීමක් ඇති නොවන ආකාරයෙන් කටයුතු කරන්නටත් ඕන. බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨානයේ සෑම භාවනා කොටසක් අවසානයේදී ප්‍රකාශ කළේ විනීය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. මේ පංචස්කන්ධයේ කෙරෙහි පවත්නා වූ ඇලීම සහ ගැටීම නැති කරමින් කටයුතු කරන්නට ඕන. පහ කලින් විනීය කියන්නේ ඈත් කරනවා. අවිජ්ජා ඇලීම, දෝමනස්සං ගැටීම. එම නිසා දැන් සද්දේ කෙරෙහි ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. රූප කෙරෙහි ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. ඇස කන නාසය දිව ශරීරය මනස කියන සෑම ඉන්ද්‍රියන් තුලින්ම ඇතිවෙන සෑම අරුතුනකන සතිය පිහිටුව කටයුතු කරනවා. නින්දට ගියාට යන තෙක්ම භාවනාවෙන්ම කටයුතු කළ යුතුමයි. එක විනාඩියක්වත් අපතේ යවන්න දෙපා. නින්දට ගිහිල්ලා ඇඳේ ඇලවෙනවන ඇඳේ හෝ පැදුරක හෝ කවර එකක හෝ නිදා ගන්න විට නිදා ගන්න හිතෙනවා, නිදා ගන්නවා කියලා නිදා ගන්න. ඊට පස්ව නිදන කය දෙස සීදිය පිහිටවලා නිදනවා. එහෙම බලලා ශරීරයේ හැපෙනවනේ මේ පොළවේ හරි කොට්ටේ හරි පැදුරේ හරි ඒ හැපෙන කොටස් පහක් හයක් අරගෙන නිදනවා හැපෙනවා. ඒකම සිහිපත් කර ඉන්න නිින්ද යනවා. නිදන ශරීරයේ දෙස බලනවා නිදිනවා කියලා. හැපෙන ශරීරයේ දෙස බලනවා කොට්ටේ ඔළුව හැපිලා තියෙන දෙස. ඊට පස්සේ ආයත් නිදන ශරීරයේ දෙස බලනවා. ඊට පස්සේ හැපෙනවායි කියලා ඔය උර හිස් හරිය බලනවා. ඒ විදිහට ශරීරයේ කොටස් 6ක් 7ක් හැපෙන තැන් බලනවා. නිදනවා හැපෙනවා. නිින්ද යන තෙක්ම මේ විදිහට කටයුතු කරනවා. අවදි වූ අවස්ථාවේ පටන්ම ඒ විදිහටම සතියෙන් යුතුවම කටයුතු කරන්නට ඕන. එහෙම කටයුතු කළොත් පමණයි මේ භාවනාවෙන් නිවන් අවබෝධ කරගන්නට පුළුවන් වන්නේ පහසුයි. නැති කෙනෙකුට අපහසුයි. එම නිසා මේ වසරේ හෝ අඩුම වශයෙන් නිවනින් සැනසෙන්නට අපේක්ෂාවක් තියෙනවා නම් එකම විනාඩියක්වත් අපතේ යවන්නේ නැති. දැන් ගිය භාවනා පන්තියේ සමහර අය අපිට කිව්වා අපි සතියක් ඉන්නට ආවේ නමුත් මේ මිනිස්සු කතා කරන අපි ගෙවල් වලට යනවායි කියලා. මොකද ඒ ඇහෙන සද්දේ භාවනා අරමුණක් කරගත්තේ නැති නිසා. මේ පින්වත් අය හැබැයි කතා කරන්නට එපා මේ කිව්වට. මේ කතා කිරීම භාවනාවට පරිබෝධයක් නෙවෙයි. මං කතා කළාට කමක් නැහැ කියලා කතා ගන්න එපා. ගමන් කරන්නට ඕන.
එසේ සතියෙන් නැවත නැවත කටයුතු කරනකොට මේවැය තියෙන අනිත්‍යතාවයේ අනාත්මතාවයේ වැටහෙවි. පංචස්කන්ධයේම ඇතිවීම නැතිවීම අවබෝධයේ විශේෂයෙන්ම රූපස්කන්ධයේ ඇතිවීම නැතිවීම අර කායානුපස්සනා භාවනාවක නිරත වී වාඩි වී භාවනා කරන විට පහසුවෙන් ඇති කර ගන්නට පුළුවන්. නාමස්කන්ධයේ ඒ කියන්නේ පංචස්කන්ධයේ ඊතුරු ස්කන්ධ හතරේම ඇතිවීම නැතිවීම කවර අවස්ථාවකදී හෝ පහසුවෙන් අවබෝධ කර ගන්නට පුළුවන් වෙනවා. එම නිසා එලෙස සතියෙන්ම කටයුතු කළ යුතුමයි. මේ දවස් 3 ඇතුළත කිසිම කෙනෙක් සතියකින් තොරව කටයුතු කරන්නේ නැතුව කිසිවෙක් සමග කතා බහ කරන්නේ නැතුව කාලයෙන් උපරිම ප්‍රයෝජනෙ ගනිමින් නින්දට යන මොහොත දක්වාම භාවනාවෙහිම නිරත වන්න. එසේ නිරත වුවොත් කවදාවත් වරදින්නේ නැහැ. එසේ නොකළොත් නිවනින් ඈත් වෙනවා. ඒකයි කෙටි අදහස. එම නිසා මේ පින්වත් අය මේ සතිය දිනු වෙන විදියට වැඩ කටයුතු කරන්නට ඕන. එහෙම සතිය දිනු කරනකොට මේවා තියෙන අනිත්‍යතාවය අපට පහසුවෙන්ම අවබෝධ කරගන්නට පුළුවන් වෙනවා. අනිත්‍ය තුලින් අනාත්මය දකින්නටත් පුළුවන්, ඒ තුලින් නිරෝධය දකින්නටත් පුළුවන්. දැන් උදාහරණයක් මම කියන්නම්. දැන් මෙතන මම සද්දයක් කරනවා. මේ අය ඇහෙනවා කියලා මෙනෙහි කර ඉන්නකොට සද්දේ නැති වෙනකොටම ඇහෙනවා කියපු සිතිවිලි ඇසුණු ශබ්ද ඔක්කොම නැති වෙන ආකාරය දකින්න මම දැන් අත් දෙකෙන් ශබ්ද කරන ඇහෙනවා කියලා මෙනෙහි කරන. අර ශබ්ද ඔක්කොම ඉවරයි. ශබ්ද දැනගත්තු සිතිවිලිත් ඔක්කොම ඉවරයි. ඔක්කොම අනිත්‍යයට ගියා. ඔක්කොම නිරුද්ධ වුණා. මේ සද්දේ අනිත්‍යයි, චක්කසෝත විඥානය අනිත්‍යයි කියන දර්ශනය කියන හැඟීමක් නෙවෙයි මේ. ඔක්කොම අනිත්‍යයි කිය. මේ සද්දේ අපුඩි සද්දයක්. ඒ සද්දේ ඒ සංඥාවලුත් ඔක්කොම අනිත්‍යයි කිය. කපුටෙක් හඬන සද්දයක් ඇති බින්වත් නිවන් යන්නට පිළිල මේ ටැප් එකකින් වතුන වතුර වැටෙන සද්ද ඇති කෙනෙකුට නිවන් අවබෝධ කරගන්න. බල්ලෙක් බුරන සද්දයක් ඇති නිවන් අවබෝධ කරගන්න. එතකොට මේ සද්දේ අනිත්‍යයට යන බව, සද්දේ නිසා ඇති වෙන සිත අනිත්‍යයට යන බව, ඒ තුලින් ඇති වෙන වේදනා අනිත්‍යයට යන බව, ඒක නිසා ඇති වෙන සංඥා සංඛාර තියෙනවා නම් ඒවා අනිත්‍යයට යන බව පැහැදිලිව අත්දකින්න පුළුවන්. ওই වගේ තමයි නාසයට ශරීරයේ දිවට ඕනම ඉන්ද්‍රියකට ලැබෙන අරමුණු. මේවා Tamanට ඕන විදිහට ඇති කර ගන්නට පුළුවන් ධර්ම නෙවෙයි, හේතුන්ට අනුව ඇති වෙන ධර්ම. මේ සද්දේ අහන්න නැතුව ඉන්න උත්සාහ කරන්න. එහෙම නැත්නම් කනේ සද්දේ ඇහුණට පසුව වැදුනට පසුව සෝත විඥානය ඇති වෙනවද නැති වෙනවද කියලා බලන්න. දැන් අදිෂ්ඨාන ගන්න මට මේ සද්දේ ඇහෙන්නට එපා කියලා. මම සද්දයක්. දඩේ අදිෂ්ඨාන ගන්න. මට සද්දේ ඇහෙන්නට එපා, මම සද්දේ අහන්නට කැමති නැහැ. මට සෝත විඥානය ඇති වෙනවට කැමති නැහැ. මම කැමති නැහැ. ඒක නිසා මට සෝත විඥානය ඇතිවන්නට එපා. පුළුවන් නම් ඉන්න අදිෂ්ඨාන කරගන්න. කාටවත් පුළුවන් වුණාද සෝත විඥානය ඇති නොකරගෙන ඉන්න? මේවා කාටවත් ඇති නොකරගෙන ඉන්නවා නම් ධ්‍යාන සිතකින් සමාධියකින් සිත ඈත් කරගෙන ඉන්න ඕන කෙනෙක් ඉන්නවා. හතරවෙනි ධ්‍යානයෙන් එහා තත්ත්වයකට නම් පුළුවන්. එයින් එහා කෙනෙකුට නම් Tamanට ඕනෑ විදිහට නෙවෙයි මේ සෝත විඥානය පහළවන්නේ. කනේ සද්දේ ගැටුණාට පසුව සෝත විඥානය ඉබේ ඇති වුණා, ඉබේම නැති වුණා. හේතුන්ට යනුව ඇති වුණා, හේතුන් නැති වෙනකොට නැති වෙනවා. සද්දේ එල්ලි හිත පැවතුණා, සද්දේ නිරුද්ධ වෙනකොට ඒ සිත නිරුද්ධ වුණා. එහෙමනම් ඒව ආත්ම ධර්මද? Tamanට ඕන විදිහට හසුරවන්න පුළුවන් ධර්මද? අනාත්ම ධර්ම. මේ අනිත්‍ය භාවය, අනාත්ම භාවය අවබෝධ කරගන්නට මෙලෙස සතියෙන් යුතුව කටයුතු කළොත් කෙනෙකුට පහසුවෙන්ම පුළුවන් වෙනවා. ඇහැට පේන රූප, නාසයට දැනෙන ගඳ සුවඳ, ශරීරයට දැනෙන වේදනා, නොඑක ආකාර දේවල් පිළිබඳ මෙලෙසින් සතියෙන් කටයුතු කළොත් එහෙම ඇත්ත වශයෙන්ම අපට පුළුවන් අනිත්‍යතාවයෙන් අනාත්මය අවබෝධ කර ගැනීමට. අනිත්‍ය තුලින්මයි අනාත්මය දකින්නේ. මේ ශබ්දේ අහන්නේ මම නම්, මගේ මේ විඥානයේ සෝත විඥානයේ මම නම්, සෝත විඥානයේ විරුද්ධ වෙනකොටම මමයත් නිරුද්ධ වෙනවා.
ඒ සෝත විඥානයේ මම නම් මෙලෙසින් ඇති වී ගිය සෝත විඥානයේ නිරුද්ධ වෙනකොට ඒ මගේ බවත් නිරුද්ධ වෙනවා මම බවත් නිරුද්ධ වෙනවා. ගහන විඥාන මම නම් ඒ අන්තිමේ ආශ්‍රයෙන් ලැබෙන යම් සිතුවිලි මම නම් වේදනා මම නම් ඒ සියලුම ධර්ම නැති වී යනකොට මම භාවයත් නැති වී යනවා. මෙලෙස මේ නාමස්කන්ධයේ අනිත්‍යතාවයෙන් අනාත්මය දැකලා ඒ Nirodhe දකින්නට සතිය ඊටමත් අවශ්‍ය වෙනවා. පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීමට මේක ප්‍රබලව උපකාර වෙනවා. කායානුපස්සනාවේ නැවත නැවත සිත පිළිටවාගෙන වාසය කරනකොට ආනාපානිය හෝ පිම්බීම් හැකිලින් හෝ ධාතු මනස්කාර හෝ නැත්තම් පිළිකුල් භාවනාව එහෙමත් නැත්තම් මරණයෙන් පසු ශරීරයට වෙනදී මෙනෙහි කරගෙන යන විට මේ කය නිරන්තරයෙන්ම වෙනස් වී අනිත්‍ය යන ආකාරය පැහැදිලිව අවබෝධ කර ගන්න පුළුවන් වෙනවා. මේ පින්වත් අය මේ දවස් 3 පුරාම පුළුවන් තරම් සතියෙන් යුතුව එකම විනාඩියක්වත් අපතේ යවන්නේ නැතුව අන් අයගේ භාවනාවට පරිබෝධ වන විදිහට හැසිරෙන්නේ නැතුව උපරිම ප්‍රයෝජනේ කාලයෙන් උපරිම ප්‍රයෝජනේ ගනිමින් භාවනාවේ නිරත වන්න එසේ නිරත වීමෙන් මේ අයට ඊතා ඉක්මනින්ම නිවනින් සැනසීමට වාසනාව ශක්තිය උදා වෙනවා ඇති. පෞද්ගලික වශයෙන් භාවනා උපදේශ ගැනීම 9 10යි 11යි අතර මතක තබා ගන්න. උදේ 10යි 11යි සවස 1යි 2යි අතර. ওই පැය දෙක ඇතුළත පෞද්ගලික උපදෙස් දෙනවා. නැවත අපි දේශනාවක් පවත්වන්නේ මේ පන්ති අවසන් වුණාට පසු. දේශනා අහන්නට නෙවෙයි පැමිණියේ භාවනා කරන්නට මේ කාලය තුලදී හොඳින් භාවනා කරලා නිවනින් සැනසෙන්න දැන් කවුරුත් පූර්ව ප්‍රතිවක් කිරීමට වාඩි වෙනවා. අපි තෙරුවන් වන්දනා කළා නේද උදේ මේ අය. එහෙනම් තෙරුවන් කමා කරගමු. බුදුරජාණන් වහන්සේ ජීවමාන මෙහි වැඩ සිටිනවා. ඒ ජීවමාන සම්මා සම්බුද්ධ රත්නයට අප නමස්කාර කරනවා කියන අදහස පෙරට කරගෙන භාග්‍යවත් වූ අනුරත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා. අප කියනකොට සිතින් ඒවා කියන්නේ මාගේ කය සිත වචනේ යන තුන්දරින් අතීත සංසාරයේ පටන් මේ මොහොත දක්වා යම් කිසි දැන හෝ නොදැන වරදක් සිදු වුණා නම් ඒ සියලුම වැරදි වලට සියලුම සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගෙන් මම සමාව අයදිමි මා කෙරෙහි අනුකම්පාවෙන් මට සමාවන සීක්වා. සියලුම පසේ බුදුරජාණන් වහන්සේලාට මාගේ කායසිත වචන යන තුන්දරින් අතීත සංසාරයේ පටන් මේ මොහොත දක්වා යම් වරදක් සිදු වෙනම් ඒ සියලුම වැරදි වලට මම සමාව අයදිමි මට සමාවන සීක්වා. ශ්‍රී සද්ධර්ම රත්නයේ මාගේ කායසිත වචන යන තුන්දරින් අතීත සංසාරයේ පටන් මේ මොහොත දක්වා සිදු වූ සියලු කමා වැරදි වලට මම සමාව අයදිමි මට සමාවන සීක්වා. අෂ්ටාර්ය පුද්ගල සංඝ රත්නයේ මා දැනුවත් හෝ නැදනුවත් යම් වරදක් සිදු වෙනම් ඒ සියලුම වැරදි වලට අෂ්ටාර්ය පුද්ගල සංඝ රත්නයෙන්ද මම සමාව අයදිමි මට සමාවන සීක්වා. නිවන් දුටු කවරකට හෝ මාගේ කායසිත වචනයෙන් යන තුන්දරින් වරදක් සිදු වෙන්නේ නම් ධ්‍යානලාභී කවරකට හෝ මාගේ කායසිත වචනේ යන තුන්දරින් වරදක් සිදු වෙන්නේ නම් ඒ සියලුම දෙනාගෙන් මම සමාව අයදිමි මට සමාවන සීක්වා. හොඳයි බුදුගුණ භාවනාව නවාරහදී බුදුගුණ එක එකක් සිහිපත් කරන්න. අපි කියනකොට සිතින් මේවා කරන්න. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ මෙසේද අරහත් නම් වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ සම්මා සම්බුද්ධ නම් වනසේක. ස්වාමීනි. භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ විඤ්ඤාචරණ සම්පන්න නම් වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ
ඔබ වහන්සේ සුගත නම් වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ලෝක විදුණං වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ අනුත්තර පුරිස ධම්මසාරථි නන්දනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ සත්තා දීව මනසානං වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ බුද්ධනං වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ භගවානං වනසේක. මේ ආදී අනන්ත ගුණයන්ගෙන් සමන්නාගත වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ හට මාගේ ජීවිතයද පූජා කරමි පූජා කරමි පූජා කරමි පූජා වේවා. මේ ජීවිත පූජාමය කුසලානිසංස බලයෙන් මාගේ භාවනාවට පලිබෝධ කරවූ ධර්මයන් ඈත් වේවා. මාගේ භාවනාවෙන් තාන්තක ප්‍රතිඵල අදම ලබා ගැනීමට මට හැකියාව අත් වේවා. දැන් අසුභ භාවනාව කරන්න. තමාගේ ශරීරයේ ඒ අසුභ කොටස් ඇති ආකාරය දකින්න. මෙම ශරීරයේ කෙස්නම් වූ කුණප කොටසක් ඇත. මෙම ශරීරයේ ලොම්නම් වූ කුණප කොටසක් ඇත. මෙම ශරීරයේ නියනම් වූ කුණප කොටසක් ඇත. මෙම ශරීරයේ දත්නම් වූ කුණප කොටසක් ඇත. මෙම ශරීරයේ සමනම් වූ කුණප කොටසක් ඇත. මෙම ශරීරයේ වමනය නම් වූ කුණප කොටසක් ඇත. මෙම ශරීරයේ අසුචි නම් වූ කුණප කොටසක් ඇත. මෙම ශරීරයේ මූත්‍රා නම් වූ කුණප කොටසක් ඇත. මෙම ශරීරයේ පිත නම් වූ සෙමනම් වූ ලේනම් වූ දහඩිය නම් වූ කෙලනම් වූ
සොටුනම් ඕ කුණප කොටස් නැත. මෙම ශරීරය දින කීපයක් සෝදා පවිත්‍ර නොකළේ නම් මෙයින් ගලන්නා වූ පිට වෙන්නා වූ අසෝචි මුත්‍රා කෙලසතු දහදිය ආදිය නිසා මෙම ශරීරය ඇල්ලීමට පවා අප්‍රිය වූ අතිශයින් කුණප ගොඩක් බවට පන්වන්නේය. ශරීරය පිළිකුල්ය පිළිකුල්ය පිළිකුල්ය. දැන් මරණානුස්මෘති භාවනාවයි. තමා දැන් මරණයටපත් වී තමාගේ මලමිණිය තමා ඉදිරියෙන් ඇති ආකාරය දකින්න. කකුල් මත දෙක කිට්ටු කර තබා කකුල් දෙක කිට්ටු කරලා උඩ අත පැත්තට මුහුණ දාගෙන මලමිණිය දැන් දිස්සියා. අනිච්චවත සංඛාරා උපාද වය ධම්මිනෝ uppajjitva nirunjanti te sannupasamukho. ජීවිතය අනියතයි මරණය නියතයි. ජීවිතය අනියතයි මරණය නියතයි. ජීවිතය අනියතයි මරණය නියතයි. ගසක ඉදුණු කුලයක් බිම පතිත වන්නාසේ උපන්නා වූ ජීවිතය මරණයෙන් පතිත වන්නේය. ජීවිතය අනියතයි මරණය නියතයි. ජීවිතය අනියතයි මරණය නියතයි. ජීවිතය අනියතයි මරණය නියතයි. බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාගේ ජීවිතද මරණයෙන් කෙළවර විය. මේ ජීවිතයද මරණයෙන් නැසී යන්නේය. ජීවිතය අනියතයි මරණය නියතයි. ජීවිතය අනියතයි මරණය නියතයි. ජීවිතය අනියතයි මරණය නියතයි. මේ ජීවිතය කවදා කොතැනදී කොයි ආකාරයෙන් මරණයට පත් වේදැයි කිව නොහැකිය. කවර අවස්ථාවකදී හෝ කවර තැනකදී හෝ මේ ජීවිතය මරණයෙන් නැසී යන්නේය. ජීවිතය අනියතයි මරණය නියතයි. ජීවිතය අනියතයි මරණය නියතයි.
නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි මාගේ මරණය සිදුවන අවස්ථාවේදී මා සතු සියලු දේ කළ නෑදෑ හිත මිතුරන් ආදී සියලු අය එතේම මේ මම යයි මගේ යයි ක්‍රියාගත් පංචස්කන්ධ ලෝකය මට අතහැර දැමීමට සිදුවන්නේය මට වෙනත් විකල්පයක් නොමැත සියල්ලම මරණයෙන් අතහැර දැමීමට සිදුවන්නේමය ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි දැන් මෛත්‍රී භාවනාවේ නිරතවන්න මාගේ කය සිත වචනය යන තුන්දොරින් කවරෙකුට හෝ මාගෙන් වරදක් සිදුවිනම් ඒ සියලුම වැරදි වලට මම සමාව අයදිමි මට කවරෙකු හෝ යම් වරදක් කළේ නම් ඒ සෑම දිනාටම මම සමාව දෙමි තරහ වුණාට පසු සිතට සහ කයට දුකක් දැනෙන්නේ තරහ නොවි සිටියාට පසු ඒ කයට හා සිතට දැනෙන දුක නැති වී යනවා එම නිසා තරහ නොවීමෙන් සුවයක් ලැබෙනවා මම තරහ නොවෙමි සුවපත් වෙමි මම තරහ නොවෙමි සුවපත් වෙමි මම තරහ නොවෙමි සුවපත් වෙමි කවරකු කවර වරදක් මට සිදු කළත් මට දැන්නත් ගැසුවන් මාව කැපුවන් මා මරණයට පත් කළත් මේ භාවනා කරන මේ කාලය තුලදී කිසිසේත් මම තරහ නොවෙමි වරදක් නොකරමි ඒ කිසිවකු කෙරෙහිත් මම තරහ නොවෙමි ඒ කිසිවෙකුටත් මම වරදක් නොකරමි මම තරහ නොවෙමි සුවපත් වෙමි මම තරහ නොවෙමි සුවපත් වෙමි මම තරහ නොවෙමි සුවපත් වෙමි මාසේම මාගේ හිතවත් ප්‍රිය සියලු සත්වයෝද තරහ නොවෙත්වා සුවපත් වෙත්වා තරහ නොවෙත්වා සුවපත් වෙත්වා තරහ නොවෙත්වා සුවපත් වෙත්වා මාසේම මාගේ මැදහත් සියලු සත්වයෝද තරහ නොවෙත්වා සුවපත් වෙත්වා
තරහනු විත්වා සුවපත් වෙත්වා තරහනු විත්වා සුවපත් වෙත්වා මාසේන මාගේ වෛරී සද්දයෝද තරහනු විත්වා සුවපත් වෙත්වා තරහනු විත්වා සුවපත් වෙත්වා තරහනු විත්වා සුවපත් වෙත්වා සියලුම සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා හේතුවක් උඩට යනවා වගේ සිත උඩට කුඩා වී යන ආකාරයෙන් සුවපත් වේවා කියන අදහස පතරවන්න දැන් සියලුම සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සියලුම සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සියලුම සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා කියන අදහස මුළු ලෝකයේම වැසී යන ආකාරයෙන් යමක් බඳුනකින් වසන්නාසේ මුළු ලෝකෙම වැසී යන ආකාරයෙන් ඒ අදහසින් වසන්න. සියලුම සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වේවා යන අදහස හේතුව ඉහළට කුඩා වී ගොස් අන්තිම මුදුනටපත් වුණාට පසුව සත්‍ය කියන සංඥාව අයින් කරලා සුවපත් වේවා කියන සත්‍යයන් පමණක් ඇති කරගන්න.